සම්මා සම්බුස්සන්නයි සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටම. සද්ධර්ම ප්‍රභා වැඩසටහන සුපින්නත් ඔබට ඉතාම සමීප වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම එහි සාකච්ඡා කෙරෙන ධර්ම කාරණා පිළිබඳව ඔබ දක්වන උනන්දුව, ඔබ දක්වන ප්‍රතිචාර ඔස්සේ අපිට ඒ බව මනාවට අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේත් අපි සුපුරුදු පරිදි අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. මනරම් වූ භූමි භාගයක එහෙමත් නැත්නම් මනරම් වූ පරිසරයක එහි නියැඩියාවත් සමග එහි ගස් කලන් වල සිසිල් භාවයත් සමග අද දවසේත් මේ වැඩසටහන ඔබට ගෙනෙන්නට සූදානම්. බෙලිහුල්ලෝය සීල සමාහිත යෝගාශ්‍රම භූමියේ ඉඳලා අපි මතක් කරන්නට අපට අවසරයි. මෙහි නායක ස්වාමීන් වහන්සේ එහෙමත් නැත්නම් යෝගාශ්‍රමාධිපති පූජනීය රිදීමාලිය අධ්‍ය සුසන්ත ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි මේ වැඩසටහන මේ ස්ථානයේ පටිගත කරන්නේ. ඉතින් උන්වහන්සේගේ නමත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරමින් අද දවසේ මෙම ධර්ම සාකච්ඡාවට ගෞරවයෙන් වැඩම කරවා ගන්නට යෙදුණා. බෙලිහුල්ලෝය සීල සමාහිත යෝගාශ්‍රම වාසී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද රාජකීය පඬිත අවසරයි අපිට නම කියන්නට පූජනීය බලංගොඩ රාජ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. අපි ගිය සතියේ සබ්බාසව සූත්‍රය වලින් මූලික කරුණු කාරණා කිහිපයක් කතා කරා. සෝවාන් මාර්ගඵල දර්ශනයෙන් කොහොමද කෙලෙස් ප්‍රහාණය කරන්නේ කියන කාරණය පිළිබඳව. ඒ වගේම ඇස තුලින් කොහොමද ඇස සංවර කිරීම තුලින් කොයි ආකාරයෙන්ද කෙලෙස් ප්‍රහාණය කර හැක්කේ කියන කාරණය පිළිබඳව මනාව ඔබට අවබෝධයක් ලබා දුන්නා. අද දවසේ ආරම්භ කරන්නේ එතෙන් සිට අවසරයි අපේ හැමදෙරනේ අපි ඇස පිළිබඳව එහෙම නැත්නම් ඇස සංවර කර ගැනීම තුළින් කොයි ආකාරයෙන්ද කෙලෙස් ප්‍රහාණය කරගන්නේ කියන කාරණේ කතා කරේ. අද අපට තිබෙන්නේ කන සංවර කර ගැනීම එහෙම නැත්නම් ශ්‍රවණය සංවර කර ගැනීමෙන් කොයි ආකාරයෙන්ද කෙලෙස් ප්‍රහාණය කරගන්නේ කියන කාරණය අවසරයි අපට ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව අසාධන ගන්නට. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වත් කල්යාණ ඇතුළු සද්ධර්ම ප්‍රභා උතුම් ධර්ම සාකච්ඡාවට සවන් දෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. මේ කියා දෙන දහම් කරුණු මනාව ජීවිතයට ගලපාගෙන මේ ජීවිතයේම අදම ඒ තථාගතයන් වහන්සේගේ දහමේ අමාසුව විඳ ගන්නට හැම දිනාට වාසනාව ලැබේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා. පින්වත් කල්යාණ අපි සබ්බාසව සූත්‍රය ඇසුරු කරගෙන පසුගිය ධර්ම සාකච්ඡාවේදී මූලික කරුණු සාකච්ඡා කළා. ඊළඟට සබ්බාසව සූත්‍රයේ සඳහන් වන කෙලෙස් ප්‍රහාණය පිණිස උපකාර වන දෙවන ක්‍රමවේදය ඉන්ද්‍රයන් සංවර කර ගැනීම. මේ අතරට ඇස සංවර කර ගැනීම කොහොමද සිද්ධ කරගන්නේ කියන කාරණය සිහිපත් කළා. ඊළඟට චක්ඛුනා සංවර සාධු සෝතේන සංවර. ඊළඟට කන සංවර කර ගැනීම. මෙතන ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඒ සියල්ල අයිති වෙනවා. යත්වාධිකරණ මේතං සෝතේන්ද්‍රියං අසංවුතං විහරන්තං පාපක අකුසල ධම්මා අන්වාස වේයුන් තස සංවරාය පටිපද්‍යති. එහෙම දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. මේ කන අසංවර වෙලා යම් බඳු ශබ්දයක් ඒ කනින් අහලා අකුසලයෙන් නැහැවි යද්දී අකුසල් දහම් උපදිද්දී යම් බඳු වූ අසංවරයක් ඒ කනේ ඇති වුණා කියලා කියනවා නම් ඒ අකුසල් සිත් පහළ වීමමයි අසංවරය කියන්නේ. ඒ කියන්නේ කන ඇසුරු කරගෙන කනින් යම් ශබ්ද අහලා එක්ක ලෝභ එක්ක ද්වේෂය එහෙම නැත්නම් මේ දෙකම සමග මෝහය. කෙටියෙන්ම කිව්වොත් ලෝභ දේශ මොහ චිත්තෝත්පාද. තවත් විදිහකින් කිව්වොත් අකුසල් සිත් පහළ වීම. තවත් විදිහකින් කිව්වොත් ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත්, මොහ මූල සිත් පහළ වීමයි ඔය කන අසංවර වීම කියන්නේ. ශබ්දය අසල ශබ්ද රූපයේ අනුසාරයෙන් එලෙසින් අකුසල් සිත් පහළ වීම. අන්නේ විදිහට ශබ්දයක් අහලා මොකක් හරි දෙයක් දැන් අපි ගත්තොත් කවුරු හරි කෙනෙක් අපිට දොස් පරොස් කියද්දී බැන වදිද්දී අපි අකමැති ආකාරයෙන් අපට නුගුණ කියද්දී මොන ද්වේෂය ඇති වෙනවා. ආන්න කන අසංවර වුණා. ඊළඟට
කවුරු හරි කෙනෙක් අපේ ಗುಣ කියනවා. තියෙන ගුණයක් වෙන්න පුළුවන්, නැති ගුණයක් වෙන්න පුළුවන්. ගුණයක් අහද්දී ඒ ගුණ කතාවට ලෝභයක් ඇති වෙනවා, ආසාවක් ඇති වෙනවා. ආන්න ඒත් කන අසංවර වුණා වෙනවා. ඊළඟට අපි හිතමුකෝ ඒ විවිධාකාරයේ ගීතයන්, වාදනයන්, උසුළු විසුළු අහනවනේ. ආන්නේ දේවල් ආදිත් ලෝභය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා. ඒ ඇති වෙද්දී කන අසංවර වුණා කියලා කියනවා. නැත්තම් අකුසල් පිට පහළ වුණා කියලා කියනවා. එතකොට කන සංවර කරගන්නවා කියන්නේ ශබ්ද අහන්න කන් දෙක වහගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ශබ්ද ඇහෙද්දී ඒ ශබ්දයන් ශ්‍රවණය කරද්දී ශබ්දයන් අහලා ඒ අනුව සිත අපිරිසිදු කරගන්න නැතුව පවත්වනවා. බුදුරජාණන් වහන්සේට මොනතරම්නම් නිന്ദා අපහාස එල්ල වුණාද? ඔබ දන්නවා. තථාගතයන් වහන්සේට මේ ලෝකයේ සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් ඉහළම නිന്ദාවන් ලැබුණා. එතකොට මේ සෑම නිന്ദාවක් ලැබෙද්දීම තථාගතයන් වහන්සේගේ විරාගී හදමල්ලේ කිසිම දේශයක් ඇති වුණේ නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේට තරම් ಗುಣ කියපු කෙනෙක් මේ ලෝකේ නැහැ. එදත් එහෙමයි අදත් එහෙමයි කොයි කාලෙත් එහෙමයි තථාගතයන් වහන්සේගේ අනන්ත ගුණය රාව ප්‍රතිරාව දිදී ඇහෙනවා. යුගයෙන් යුගය ඇහෙනවා. නමුත් කොච්චර ගුණ කිව්වත් තථාගතයන් වහන්සේට ඒ ගුණ කිව්වා කියලා 아무තු ආනන්දයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මේ ලෝකයට දහම් දේශනා කරන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. කිසිම කෙනෙකුට අමා ධර්මයේ දේශනා කළේ නැහැ සත්කාර බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේ නිඳා කරපු කිසිම කෙනෙක් සම්බන්ධයෙන් ගැටුනේ නැහැ. ඔය අක්කෝස වගේ අක්කෝස භාරද්වාජ වගේ බ්‍රාහ්මණවරු කිව යුතු කිව හැකි ඉහළම නරක වචන කියලා නිඳා කළා. නමුත් අවසානයේදී මහා කරුණාවෙන් කරපු ආමන්ත්‍රණයෙන් ඒ හැම දිනාටම නිවන් සුව හිමි වුණා. ඉතින් අන්න කනේ සංවරය. එතකොට අපි දක්ෂ වෙන්නට මේ ලෝකේ ජීවත් වෙද්දී ඇහෙන තාක් දේවල් ඔස්සේ කලබල වෙන්නේ නැතුව අවශ්‍යලා යන්නේ නැතිව ගැටි ගැටි යන්නේ නැතිව එකට එක කියා යන්නේ නැතිව ඒක නෑසුනා වගේ ඉන්න පුළුවන් නම් අර කියන්නේ ඇස් ඇත්තේ නමුදු අන්ධයෙකු මෙන්ද කන් ඇත්තේ නමුදු බිහිරෙකු මෙන්ද ඉන්න කියලා රහතන් වහන්සේලා කියන්නේ. එහෙනම් අදහස් කරන්නේ මේ නෑසෙනවා වගේ ඉන්න කියන එක නෙමෙයි හැම එකක්ම. නමුත් හැම එකකටම ප්‍රතිචාර දක්වන්න ගත්තොත් විසුමක් තියෙයිද? ඇහෙන තාක් දේවල් වලට මේ දැන් අද වගේ කාලයක කොච්චර දේවල් කන් වලින් ඇහෙනවද? ඔය හැම එකකටම ප්‍රතිඋත්තර දෙන්න ගත්තොත්. ඔය දේවල් එක්ක නිතර ගැටෙන්න ගත්තොත්, ඒවට කරුණු එකතු කරන්න ගත්තොත්, හාර අවසන් ගත්තොත් වෙන කිසි දෙයක් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඇස කන සංවර කරගන්නවා කියන්නේ අපි අපිට දැන් දේවල් කතා කරන්න වෙනවා, අසන්නට වෙනවා. මේ අවශ්‍ය දෙයකදී ද්වේෂයෙන් රාගෙන් හිත රත් වෙන්න නොදී කුසලාරම්මණයක සිත පිටුවාගෙන ජීවත් වීම. අන්න කනේ සංවරය. නාසය සංවරය කියන්නේත් ඒකයි. දැන් නොඑක ආකාරයේ නපුරු ගන්ධයන් මේ නාසයට යනකොට ඊළඟට මිහිරි සුවඳ මේ නාසයට එනකොට ওই දෙකේදීම සිත වෙනස් වෙලා යනවා. දැන් මේක කෙනෙකුට ප්‍රකට නොවෙන්නත් පුළුවන්. නමුත් අපි කිසි කෙනෙක් කැමති නැහැ දුගඳට. එහෙම. එතකොට දුගඳ හමන එකට කොච්චරනම් හිත ඇතුලේ ගැටීමක් එනවද? තමන්ගේ ශරීරයෙන් පවා දහඩිය ගඳක් ආවොත් ඒකටත් ගැටෙනවානේ. ඒ අනිත් අයගේ ශරීර ගැන අහන්නම දෙයක් නැහැ. එතකොට පුංචි දුගඳක් එනකොට ඒ ඔස්සේ ගැටිලා ඇවිස්සීලා යනවා නම් අන්න නාසය අසංවරයි කියන දේශමුල සිත් පහළ වෙනවා. දැන් ඔච්චරයි තියෙන්නේ රාග දේශ මොහ සිත් පහළ වෙන ස්ථාන. එක ඇස, එක කන, එක නාසය, ඔය කියපු ඉන්ද්‍රිය හය. ඔය හය සංවර වුණා නම් කෙලින්ම නිවන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෙක් වෙනවා. අමාරුම තැනක් ඒක. දැන් සත්වයන්ට මේ ඇස, මේ කන, මේ නාසය සමෝසරණ කරගෙන ජීවත් වෙන්න. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්, මනසෙන් තොර තැනක් හිතා ගන්නවත් බෑ. එතන දැන් මේ මధుරෙක් වුණත් කනගාවින් ගියත් ඒ හඬටත් එහෙම නැත්නම් ඒකටත් අපිට දේශයක් ඇති වෙනවනේ මේ මధుරෙක් වහනවායි කියන කාරණෙත් එක්ක. ඔව් ඒ කියන්නේ ඒ වෙනකොට ලේ රත් වෙලා ඉවරයි. එහෙමයි. එහෙම සිද්ධ වෙන්නේ ඒ ශබ්දය අනුසාරයෙන් අකුසල් පිට පහළ වෙන හැටි ඔච්චර වේගවත්ද බලන්න. සිද්ධ වෙලා ඉවරයි. සමහරට ඒ සිදුවීම තේරෙන්නේවත් නැහැ. තරහ වෙලා සමහරට මధుර වටත් ගහලා මధుරල් මෙරිලා. ඒ වගේ. එහෙමයි. ඒ කනේ අසංවරය. ඊළඟට කනේ සංවරයත් එහෙම මොකක් හරි ගීතයක් ඇහෙනකොට ඒ ඇහෙන දේ ගැන තමන්ගේ හිත ඇතුලෙන් අනුරාව දිදී තවනුත් කියන සමහර තේරෙන්නේ තවනුත් ඒ ගීතය කියලා. එහෙම. ඒ තරමට කන අසංවරය. නාසයත් එහෙමයි. සුවඳක් කමනකොට ඒ සුවඳට හරිය කැමතියි. ඒ වර්ගයේ සුවඳ ගන්න සමහරට රටවල් ගාන යනවා. ඒ සුවඳට වහ වැටිලා. සාමාන්‍ය වචනෙන් කිව්වොත්. ඒ වගේම දුගඳත් එහෙම තමයි. දුගඳක් හැමෝත් එහෙමයි පලාතක ඉන්න කැමති නැහැ. හරියට තමන්ගේ ශරීරයේ ඒබඳු දුගඳක් නැහැ වගේ අනුන්ගේ ශරීර පිළිකුල් කරනවා. එතකොට ඒ හැම තැනකම ඇති වෙන්නේ එක රාගයයි එක දේශයයි. එතන මේ දෙකම ඇති වුණා කියන්නේ නාසය අසංවරය. දිව ගැන කතා කරොත් කොච්චර දේවල් තියෙනවද නේ? මේ දිව මේ රසයට කොච්චර සත්වයන් ගිජු වෙලා ඉන්නවද? එතකොට යම් බඳු රසයක් ලබද්දී ඒ රසය පිළිබඳ ලෝභයක් ඇති වෙනවා නම් ආන්න දිව අසංවරයි. එතකොට අපි අකමැති රසයක්
එක්ක ඇතිවන ද්වේෂය තුළ ඒත් දිව අසංවරයි කියලා කියනවා. එතකොට කෑම බීම වේවා, වෙන යම් රස විඳින දෙයක් වේවා, පානයක් වේවා, ඒ දේවල් පිළිබඳව ඇති වෙලා තියෙන ලෝභ සන්තතිය කොච්චරද කියලා දිග කියන්නට බෑ. එතකොට කාට හරි කෙනෙකුට පුළුවන් නම් මේ කබලින්කාර ආහාරය නැත්නම් මේ කන බොන පානය කරන දේවල් පිළිබඳව යම් බඳු අවබෝධයක් ඇති කරගෙන හේතුඵල වශයෙන් දකින්නේදී ආන්න එතකොට දිවේ සංවරය ඇති වෙනවා. ඉතින් මේ කියන කාරණය මේ දිව සංවර කර ගැනීම ආදී කොටගත් මේ කාරණා ප්‍රඥාවන්තයටම විශේෂ වෙන්නේ. දැන් ලෝභයෙන් මුසපත් වෙච්ච හිතක් ඇතිව කාලයක් දිවට රසයට ගෙජු වෙලා ඉන්න කෙනෙකුට මේ කියන දේවල් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කොහොමද මේව කරගන්නේ කියලා හිතා ගන්නත් අමාරුයි. කොහොම වුණත් කල්යාණ මේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලේදී කෑම බීම වලට ඇතිවන ඒ පෙරේතකම වේවා එහෙම නැත්නම් ඒ තියෙන බැඳීම් මේ සමස්තය පිළිබඳව තියෙන ආසාව නඩු කරගන්න. පුත්‍ර මාංශෝපමය කියලා බහලා ඇතිනේ. එහෙම. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ආහාර පාන අනුභව කරද්දී හිතන්න ඕනේ විදිය. හරියට එකම පුතෙක් ඉන්න අම්මා තාත්තට ඒ පුතාත් ඔසවාගෙන විශාල කාන්තාර මාර්ගයක් මැදින් යන්න වෙනවා. යනකොට අරන් යන කෑම බීම ඔක්කොම ගෙවිලා යනවා. නමුත් තව යන්න තියෙනවා හරියටක් විතර කාන්තාර මාර්ගේ. කෑමක් නැහැ බීමක් නැහැ. ඉතින් දැන් අවසානයේදී මේ දෙන්න බොහොම තෙහෙට්ටුයි දරුවත් ඔසවාගෙන යනවා. ඉතින් තාත්තගෙන් යෝජනාවක් එනවා. අපි අපේ පුතාව ඝාතනය කළේ මස් අනුභව කළා. අපි බේරිලා ගිහලා ළමෙක් හදාගමුයි කියලා. අම්මා කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි දැන් මේ දෙන්න අතර වාද විවාදයේ මැද දැන් දරුවත් අතින් අතට මාරු වෙනවා. මහා ග්‍රීෂ්මය, මහා නපුරු ඡණ්ඩ සුලඟ පුතාමනවා. පිපාසය ඔක්කොමත් එක්ක දරුවා මැරෙනවා. දරුවා ඝාතනය වුණාට පස්සේ කවුරුත් මරන්නේ නැහැ. නමුත් මැරෙනවා. මැරුණාට පස්සේ දැන් බුදුරජාණන් සුපමාවට මේ දේශනා කරන්නේ. ඉතින් දැන් අර කුසගින්න යන්තරමකට අඩු කරගන්න මේ දරුවගේ මාංශය අනුභව කරනවා කියන අම්මයි තාත්තයි. එතකොට ඒ අනුභව කරන්නේ ලුණු රසය හොයනවාද කියන අනුභව කරන්නේ. මේ මස් පිච්චිලා නැහැ කියලා, ඉදිලා නැහැ කියලා හිතනවාද? ඇඹුල් නැහැ කියලා හිතනවාද? බඩ පිරෙන්න කන්න ඕනි කියලා හිතනවාද? එහෙම නැත්නම් ඉතුරු ටික අරන් යන්න ඕනි කියලා හිතනවාද? දුම්මැස්සේ තියන්න ඕනි කියලා හිතනවාද? වෙන තැනක ආරක්ෂා කරන්න ඕනි කියලා හිතනද? මුකුත්ම හිතන්නේ. කොයි විදිහට බැලුවත් කැමැත්තෙන් නෙමෙයි මේ දේ අනුභව කරන්නේ. කරන්න දෙයක් නැතිකමට. ආන්නේ විදිහට තමයි ආහාර ගන්න ඕනි කියන. ඒතකොට මේක ලේසි වැඩක්ද? එහෙම කළොත් විතරයි මේ නිවන් මාර්ගය සම්පූර්ණ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලාගේ පැත්තට එහෙම දේශනා කරනවා. ගිහයටත් ඒක අදාළයි. ඉතින් දිවේ සංවරය ඕන ඔහොම තමයි ඇති කරගන්න ඕනේ. දිව ඇසුරු කරගෙන කිසියම් වූ රසයකට බැඳුනා නම් බැඳුනේ දුකට. ඇස ඇසුරු කරගෙන කිසියම් වූ රූපයකට බැඳුනා නම් බැඳුනේ දුකට. නාසය ඇසුරු කරගෙන බැඳුනා නම් ඒත් දුකට. ඊළඟට කන ඇසුරු කරගෙන බැඳුනා නම් ඒත් දුකට. මේ දිව ඇසුරු කරගෙන බැඳුනා නම් ඒත් දුකට. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ කය සංවරය. කියන්නේ ස්පර්ශයන් මිහිරි ස්පර්ශයන් ලබන්න මිනිස්සු වුණොන් ඝාතනය කරගන්නවා. සමහරට මහා තදබල වෛරක්කාරය වෙනවා. සමහරු මිහිරි ස්පර්ශයන් ලැබීමේ ප්‍රාර්ථනෙන් සීදි විනාශා ගන්නවා. මේ හැමතැනකම වැඩෙන්නේ ආශ්‍රව. දැන් ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා මේ කියපු ධර්මතා නිසා එක්ක වැඩෙන්නේ ලෝභය, එහෙනම් කාමාශ්‍රව වෙතන තියෙන භවආශ්‍රව තියෙනවා. එක්ක වැටෙන්නේ ද්වේෂය. එහෙම නැත්නම් පටිඝය. කොහොම වැඩුණත් කාමාශ්‍රවය තියෙනවා, භවආශ්‍රවය තියෙනවා, දිඨාශ්‍රවය තියෙනවා, විද්‍යාශ්‍රවය තියෙනවා. ඉතින් ඒ ටික නැති කර ගැනීම පිණිස පුහුණු වන මේ ගමනේදී සෑම මොහොතකම හිතන්නට ඕනි මම ඉපදිලා දි รา ගොස් මැරෙන කෙනෙක්. මරණය කෙලවර කොට ඇති මේ ජීවිතයට පුළුවන් තරම් කුසලයෙන් පිනෙන් ආලෝකයක් දෙනවා මිසක් අකුසලයෙන් නම් මේ ජීවිතය අඳුරු කරගන්න නරකයි කියන මේ අර යෝනිසෝ මනසිකාරය නිරන්තරයෙන් එලවා තබා ගන්න. දැන් යෝනිසෝ මනසිකාරය ගිලී වුණා නම් යම් මොහොතක අසංවරයි. ඒ යෝනිසෝ මනසිකාරය ගිලීච්ච ඕනම මොහොතක ආයතන සංවරයි. ඒ ඕනම මොහොතක ඇති වෙන්නේ අකුසලයක්. ඒ ඕනම මොහොතක මගපල නොලබපු කෙනෙකුට නම් ආනන්තරීය මට්ටමේ පාපයන් වුණා සිද්ධ වෙන්න පුළුවන්. කවදා හෝ දවසක ආනන්තරීය පාපයක් යමකට සිද්ධ වුණා නම් එක්ක ඇස අසංවර වෙච්ච නිසා. කන අසංවර වෙච්ච නිසා. නැත්නම් වෙන සිද්ධ වෙන විදිහක් නෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කය සංවර කර ගැනීම කිව්වත් මේ කය අසුර කරගෙන අකුසලයන් පහළ වෙන්න නොදී කුසලයන් පහළ වෙන්නට ඉඩ සකස් කර ගන්නව නම් ආන්න කාය සංවරය ඇති වුණා කියලා කියනවා. එහෙම නැත්නම් කාය අසංවරය. ඊළඟට හිත යත්වාධිකරණ මේතං මනේන්ද්‍රයන් අසංගතං විහරන්තං පාපක අකුසල ධම්මා අන්වාසවෙයෝ තස්ස සංවරාය පටිබද්ධති. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් බඳු කාරණයක් මුල් කරගෙන මේ හිත අසංවර වෙනවා නම් දැන් හිත අසංවර වෙන ඕන තරම් කරුණු තියෙනවනේ කල්යාණ. අතීත මතකයන් තුලින්
හිත අසංවර වෙනවා. සැබවින්ම මේ ඇස අසංවර වෙනවා කියන සෑම තැනකින්ම ඇස කන ආදී අසංවර වෙනවා කියනකොටම මනෝද්වාරය එතන අසංවර වෙන්නේ. ඇස මුල් කරගෙන සිත අසංවර වෙනවා. කන මුල් කරගෙන සිත අසංවර වෙනවා. ඒ වගේ ඉතින් ඇසෙන් හරි කනෙන් හරි නාසයෙන් හරි විසම අරමුණු ගත්තට පස්සේ විසම ආකාරයෙන් කල්පනා කරාට පස්සේ අකුසල් වැඩෙන විදිහට කල්පනා කරාම කොහොමද හිත අසංවරයි. අසංවර සිතකින් පිටවෙන වචන සංවර වචන වෙන්නේ නැහැ. අසංවර සිතකින් කරනු ලබන කාය කර්ම සංවර කාය කර්ම වෙන්නේ නැහැ. අසංවර සිතකින් කරන කාය කර්ම එක්කෝ සත්ව ඝාතනය, එක්කෝ සොරකම, එක්කෝ වැරදි කාම සේවනය. ඊළඟට අසංවර සිතකින් කතා කරන වචන එක්කෝ මුසාවදා, එක්කෝ පරුස, එහෙම නැත්නම් කේලම්, එහෙම නැත්නම් හිස් වචන. එතකොට බලන්න මේ සිත අසංවර වෙනවා. සිත අසංවර වුණාට පස්සේ කයයි වචනය දෙකම අසංවර වෙනවා. බරපතල ආනන්තරය ගණී පාපයකට උනත් ශ්‍රාවකයා නැත්නම් පුද්ගලයා ඇදිලා යන්නේ මේ අයෝනිසෝ මනසිකාරය මුල් කරගෙන. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේවල් සංවර කර ගැනීම තුළින් කාමාශ්‍රවයන් හේවත් ලෝභය ඇති වෙනවා අඩුයි නැත්නම් ඇති වෙන්නේ නැහැ. ඊළඟට හිතුවොත් එහෙම කෙනෙක් දැන් මෙහෙම මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේක මගේ එකක් මට අයිති එකක් ආදී වශයෙන් එතන දිට්ඨියනේ ඇති වෙන්නේ. එතකොට මේ ඇස කන ආදී දේවල් සංවර කර ගැනීම තුළ ඒ මිත්‍යා විසම දෘෂ්ටි ඇති වෙන්න තියෙන කඩ මුළුමනින්ම හැරිලා යනවා. ඊළඟට අවිද්‍යාව මේ දෙකත් සමගම කොහොමද සහජාතව උපදිනවා. අවිද්‍යාවෙනුත් නිදහස් වෙනවා මේ ඉන්ද්‍රිය සංවරය හොඳට පුරුදු කළාට පස්සේ. ඉතින් මේ ගැන සීවෙද්දී පින්වත් කල්යාණ එක කතාවක් තියෙනවා. ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ දෙවරම් වනාරණේ වැඩ ඉන්න කාලේ අලුත පැවිදි වෙච්ච වංගීස ස්වාමීන් වහන්සේ කැඳවාගෙන වංගීස මහරහතන් වහන්සේ කැඳවාගෙන පිණ්ඩපාතේ වඩිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහින් වඩිනවා, වංගීස ස්වාමීන් වහන්සේ පිටුපසින්. ඉතින් මෙහෙම යද්දි මේ වංගීස ස්වාමීන් වහන්සේ එක්තරා නොමනාලෙස ඇඳ පැළඳගත්ත මාගමක් දෙස ඉඳුරන් බිඳගෙන බලනවා. ඒ කියන්නේ අසංවර ඇසින් බලනවා. රාග වශයෙන් මෙනෙහි කරනවා, මෙනෙහි වෙනවා. උන්වහන්සේ ලෝභ වශයෙන් මේ රූප දිසා බලනවා. ඊළඟට ඒ හඳ අහනවා ලෝභයෙන් මෙනෙහි කරමින්. තණ්හාව වැඩෙන විදිහට, ආසාව වැඩෙන විදිහට. ඉතින් මේ ස්වාමීන් වහන්සේට දැන් කෙලෙසොන් ටික කාලයක් යටපත් කරගෙන ඉඳලා කොහොම හරි උන්වහන්සේට ඇති වුණා ආය වතාවක් බලවත් රාගයක්, දරා ගන්න බැරි රාගයක්. ඒ රාගේ කොච්චරද ඇති වුණේ කියනවනම් ශරීරේ රත් වුණා කියනවා. ශරීරේ රත් වෙන මට්ටමට දැන් පින්වත් කල්යාණ දැන් රාගය කියන එකේ අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් ඇති වෙන රාගය වගේ නෙමෙයි. සමහර පුද්ගලයන්ට ඇති වෙනවා රාගය මුළු සියෝ ළඟම පිච්චිලා යනවා. අර දේශය ඇති වෙද්දී ගිනි ඇවිලෙනවා වගේ එකක්. දේශය ඇති වෙනකොට හදවත රත් වෙලා රූපේ විරූප වෙනවා වගේ රාගයත් එහෙම ආදීනවක් තියෙනවා. ඒ දෙක සමගම අවිද්‍යාව කොහොම සහජාතයි. ඉතින් මේ වෙලාවේ වංගීස මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නය මහා මගදීම ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. ඒක තමයි අවංක භාවය කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තුළ ওই අවංක භාවය එදා තිබුණා. යම් බඳු ක්ලේශයක් පාපයක් අකුසලයක් ඇති වුණා නම් වහගෙන හිටියේ නැහැ. ඒ වෙලාවේ සුදුසු උතුමන් වහන්සේ නමක් ළඟ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ළඟ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ළඟ ඒ කාරණේ ප්‍රකට කරලා උත්තරය ලබාගෙන ඒ උත්තරේ හොඳට ජීවිතයට ගල්පගත්තා. කියා දෙන දේ හොඳට පිළිපැද්දා. ඉතින් මංගීස ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ කියනවා කාමරාගේන ඩයිහාමි. මගේ දැන් හදවත කාමරාගයෙන් දැවෙනවා. චිත්තම් මේ පරිඩයියති. මගේ හිත දැන් හාත්පසින් දැවෙමින් පවතින එක. මේ වැරදි විදියට ඇස විවර කරලා තණ්හා වශයෙන් මේ ආසා වශයෙන් නැත්තම් ලෝභයෙන් රූපාරම්මණයක් දැස බැලුවා. කාන්තා රූපයක් දැස බැලුවා. ඊට පස්සේ කියනවා සාධු නිප්පාපනම් බ්‍රූහි අනුකම්පාය ගෞතම. ගෞතමයන් වහන්සේගේ ආමන්ත්‍රණය කරන තැනදී ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ ගෞතම කුලේ ගෝත්‍රයේ උපන් නිසා මට මේ ප්‍රශ්නේ නිවා ගන්න විදිහක් කියලා දෙන්න. දැන් තව පියවරක්වත් ඉදිරියට තබන්න බෑ. ඒ තරම් අසංවර වීමක් වෙලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා සංඥාය විපරියේසා චිත්තන්ති පරිඩායති. ඔබට මේ ප්‍රශ්නේ ඇති වුණේ ඔබ වැරදි විදිහට සංඥාවක් ගත්තා. ඔබ වැරදි විදිහට දේවල් මෙනෙහි කරා. සංඥා විපර්යාසයක් ඔබේ ජීවිතයේ සිද්ධ වුණා. මොකද සංඥා විපර්යාසය අසුභයේ සුභ සංඥිනෝ. අසුභ දේ සුභ වශයෙන් ඔබ මෙනෙහි කළා. අසුභ දේ සුභ වශයෙන් ඔබ හඳුනාගත්තා. සැබවින්ම කේසාදී කුණප කොටාස දෙතිසකින් ගැවසී ගත්ත ශරීරයක් සුභ වශයෙන් මෙනෙහි කරා. ලස්සනයි, ප්‍රියයි, මනාපයි, සුන්දරයි කියලා මෙනෙහි කරා. අන්න සංඥාව වෙනස් වෙච්ච නිසා මේ දැවිල්ල ඇති වුණේ. දැන් එහෙනම් යථාවත් ආකාරයෙන් සංඥා පැවැත්වුවොත් මේ දැවිල්ල ඇති වෙන්නේ නැහැ. සෑම තැනකම න්‍යාය එකයි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ප්‍රකාශ කරනවා නිමිත්තම් පරිවර්ජ්‍යේහි සුභං රාගූපනිසිතං. ඔබ ඔය ගත්ත නිමිත්ත අතහැරලා දාන්න.
ඔය නිමිත්ත හිතින් අතහරිනේ මතකයේ මෙනෙහි කිරීම අතහරින. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයට පැමිණෙන්න. අයෝනිසෝ මනසිකාරයෙන් ඈත් වෙන්න. එහෙමයි උපදේශය ලැබුණේ මහා මගදී. බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේගේ මහා ධර්ම කතිකත්වය. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේගේ හිත සම්පූර්ණයෙන් වෙනස් වුණා මේ බණ කතාවෙන්. උන්වහන්සේ මගපල ලබනවා. ඒ තරම් ආනුභාව සම්පන්න තථාගත ධර්මයි. ඊළඟට ප්‍රකාශ කරනවා සංඛාරී පරතෝ පස්ස. විශේෂම කාරණය මේ ඉන්ද්‍රිය සංවරයේදී සංස්කාර ධර්ම මේ හේතුඵල ධර්මයෙන් හටගත දේ මට අයිති දේවල් කියලා දකින්න එපා. කොහොමත් අයිති නෑ. එහෙමයි. මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා දකින්න එපා. කොහොමත් පවත්වන්න බෑ. අන්න සංඛාරේ පරතෝ පස්ස. එතන සංඛාර කියුවා මේ කෙස්ලොම් නියදත් වලින් සමන්නාගත මේ ශරීරය ඇතුළ සියලු දේවල්. නාම රූප සියලු ධර්මතා. පරතෝ පස්ස මට අයිති නොවන එහෙනම් කාටද? මායයට අයිති දෙයක් ලෙස දකින්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළා. දුක්ඛතෝ මාච අත්තතෝ දුක් වශයෙන් දකින්න ආත්ම වශයෙන් දකින්න එපා. එහෙම දකින්න තුරාවට ඇස සංවරයි. එහෙමයි. එහෙම දකින්න තුරාවට කන සංවරයි. එහෙම දකින්න නැති වෙච්ච එකම ඇස සංවරයි. එතකොට දැන් හිතලා බලන්න මේ ලෝකේ ජීවත් වෙන සාමාන්‍ය ජීවිතයක මේ විදිහට දකින්නවද මිනිස්සු? එතන මේ විදිහට නොදැක කවදා හෝ ඥාන දර්ශනයක් පහළ වෙයිද? මේ විදිහට නොදැක හුදු ප්‍රාර්ථනාවකින් පමණක් නිවන් සුව අවබෝධ කරගන්න ලැබෙයිද? හිතලා බලන්න. මේ දහම ජීවිතයට කාවද්ද ගන්න ඕනේ හාත්පසින්. දැන් පැහැදිලි ඇසහරා කනහරා නාසයහරා සෑම ඉන්ද්‍රියක්ම සංවර කිරීම හරහා මේ දහමටයි ප්‍රවේශය හදාගන්නේ. චිත්ත කය වචනේ සංවර කර ගැනීම දහමට ප්‍රවේශය හදාගන්නේ. ඒ උදෙසා තමයි දන් දෙන්නේ, සිල් ආරක්ෂා කරන්නේ. මේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ මේ ධර්ම කතිකාවත, ධර්ම දේශනාව, මේ ප්‍රශ්න අහන්නේ මේ සෑම තැනකම පුහුණු වෙන්නේ ඔය ටික සංවර කරගන්න. ඒවට අවශ්‍ය කරන ධර්ම උපදේශ තමයි මේ ලබා දෙන්නේ. අපි දැන් ඇස සංවර කරගන්න කියලා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරගන්නවා. දේශනා කරනවා. හැබැයි අපි තමයි ඇස සංවර කරගන්න ඕනේ. අපේ ඇස සංවර කළ දෙන එක තථාගතයන් වහන්සේට කරන්න බෑ. ඇස සංවර කිරීම පිණිස අවශ්‍ය කරන මාවත කියා දෙන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය තුළින් කොයි ආකාරයෙන්ද අපේ මාර්ගය විවර කරගත යුත්තේ කියන කාරණය පිළිබඳව ඔබට මනාව අවබෝධ වන්නට ඇති. අපි හඳුන්නේ එක ගැටලුවක් තියෙන ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධයෙන්ම විමසන්නට අවසරයි. මේ වර්තමානයේ බොහෝ සෙයින් අපි දකිනවා මේ සංගීත කාණ්ඩයන් තුළින් භාවනාවට පිරිස් පොළඹවන කාරණයක්. එහෙමත් නැත්නම් මේ භාවනාවට උචිත සංගීත කාණ්ඩ නිර්මාණය වෙලා තියෙනවා. මම හිතනවා ජාත්‍යන්තරයේ බොහෝ සෙයින් මේ සංගීත කාණ්ඩයත් එක්ක තමයි බොහෝ පිරිස් භාවනාවේ යෙදෙන්නේ. අපි හඳුනන්නේ ඒ සංගීත කාණ්ඩය මේ ආකාරයෙන් යොදාගත්තාම භාවනාවට යොදාගත්තාම ඒකත් ශ්‍රවණයට හසු වෙනවද එහෙම නැත්නම් අර කියනවා වූ ක්ලේශයන්ට හසු වෙනවද කියන කාරණේ පිළිබඳව පැහැදිලි කිරීමක් පින්වත් කල්යාණ ඔබ අහලා තියෙනවද කිසිම දවසක තථාගතයන් වහන්සේ ඒ බඳු භාවනා ක්‍රමයක් දේශනා කළා කියලා? නැහැ. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ නම් වූ සර්වඥ විසරද උතුමන් වහන්සේ විසින් අනුමත නොකළ දෙයක් භාවනාවක් වෙයිද? එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා රුන්න මිදම් භික්කවේ යදිදං ගානං අරියස්ස ධම්ම විනය. ගායනය වාදනය කියන්නේ මේ ආර්ය විනය තුල සලකන්නේ හැඬීමක් කියලා. එතන හැඬීමකින් කඳුළුනේ ගලාගෙන ඉන්නේ. හැඬීමක් තුලින් හසරැල්ලක් මතුවෙන්නේ නැහැ. භාවනාවේ බලාපොරොත්තුව නීවරණයන් යටපත් කිරීම. එතන කරන්නේ සියුම් ලෙස කාමච්ඡන්දය අවසනවා. ඊතා සියුම් වූ කාමච්ඡන්දයේ තුල කාමච්ඡන්දය කියන්නේ ලෝභය ඇති වෙන ලෝභයත් එක්කම ලෝභ මූලික ප්‍රීතිය ඇති වෙනවා. එතකොට මේ ලෝභය තුල ඒ සත්වයාට යම්බඳු ආස්වාදයක් ඇති වෙනවා. ආන්නේ ආස්වාදය එතන ඇති කරනවා. හිතනවා මේ ආස්වාදයෙන් ගෙජු වෙලා ඒ ඔත්තේ මත් වෙලා ඉන්නකොට මෙතන සමාධියක් ඇති වුණා කියලා. එනිසා තථාගතයන් වහන්සේ වදාළ අනුදැන වදාළ නිවන් මාර්ගයක් හෝ නිවන් පිණිස පවතින සමත භාවනාවක් හෝ ඒ උදෙසා පවතින විදර්ශනා භාවනාවක් ඔය කියන භාවනා ක්‍රම එකකවත් නැති බව සිහි කළ මනායි. හොඳට හදවතේ තබා ගන්නට ඕන. දැන් එදා අර මං කිව්ව වංගීස ස්වාමීන් වහන්සේගේ කතාවේදී ඉතින් ඒ උතුමන් වහන්සේට ඇහුණා ඒ මිහිරි හඬ ඇහුණා මිහිරි රූපයක් දැක්කා. ඉතින් ඒ දේවල් වලින් හිතේ සංවරයක් ඇති වුණේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශය පිළිලා උන්වහන්සේ මඟඵල ලබා නිවන් සුව ලැබුවා. කුමක් නිසාද? අසුබදී අසුබ වශයෙන් මෙනෙහි කිරීම තුළ. එතකොට දැන් ඔබ පින්වත් කල්යාණ දැන් කියවනේ ඒ බඳු භාවනා ක්‍රමයකින් හිතේ සමාධියක් ඇති වෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. එහෙම ඇති වෙන්නේ නැහැ සමාධිය. සමාධියක් නෙමෙයි වංචක වූ ලෝභ මූල සිතක ඇතිවන ඒ ඒකාග්‍රතාවය ඕන් එතන මේක මේ යහපත් වූ චිත්ත ඒකාග්‍රතාවක් කියලා. මුකුත්ම නැති ලෝකයකට අන්ධකාරයට යන ලෝකයට తాවකාලික ක්ෂණයක සැනසීම පිණිස එහෙම ක්‍රමයක් හොඳයි. හැබැයි
අපි මේ ලබන්නේ තථාගතයන් වහන්සේ නම් වූ රන් හිරු මඩල විසින් මුදවා හරින ලද ආලෝක ධාරාවක් සදිසි සද්ධර්ම ප්‍රභාවයයි සද්ධර්මයේ ආලෝකයයි. ඉතින් එවන් මොහොතක ඒ වගේ දේවල් වෙත සිහිනයකින්වත් ප්‍රවේශ වෙන්න නරකයි. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරද්දී හැම වෙලාවකම තේරුම් ගන්නට ඕන දෙයක් තමයි මේ ඇස හේතුන්ගෙන් සකස් වෙලා තියෙන හේතු නැතිවීමෙන් ඇස නිරුද්ධ වෙලා යනවා. මේ ඇස මුල් කරගෙන යම් බඳු කර්ම වේගයක් ඇති වුණොත් ඒක විපාකයේ මා වෙත කවදා හෝ දවසක එනවා. ඒ එන දවසට අකුසල සහගත කර්මයක විපාකය නම් එන්නේ මේ දැසට කඳුලක්ම එදාට උපදින්න කියන මේ අවබෝධයෙන් කල් ගෙවනකොට ඇස කොහොමද සංවර වෙනවා. අනිත් එක කන ගැනත් එහෙම තමයි, ඉන්ද්‍රිය ගැනත් එහෙම තමයි. සෑම ඉන්ද්‍රියක්ම සංවර කර ගැනීම තුළින් කාමාශ්‍රවයෙන්, භවආශ්‍රවයෙන්, ditthිආශ්‍රවයෙන්, අවිජ්ජාශ්‍රවයෙන් හිත නිදහස් කර ගන්න වැඩපිළිවෙලේ පුහුණු වෙනවා. අපි එකපාරට කියන්නේ නැහැ නේ කල්යාණ මේ ටික එකපාරට ගලප ගන්න. එහෙමයි. ක්‍රමානුකූලව අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. එහෙමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. අනුපිළිවෙල ප්‍රතිපදාවක් තුළින් තමයි ශ්‍රාවකයා නිවන වෙත පමුණුවන්නේ. සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට උනත් ධර්මානුකූලව කාමයන් ඇසුරු කරන්න පුළුවන් ඉඩක් තියෙනවා. ගිහි ගෙදරක ජීවත් වෙන සෝතාපන්න වූ ආර්ය ශ්‍රාවකයෙකුට කාමභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් තථාගතයන් වහන්සේ මේ කියන වැඩපිළිවෙල උසස්ම මට්ටමින් දේශනා කරන්නේ මහරහතන් වහන්සේට. ඒ උදෙසා මේ මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්වීම උදෙසා තමයි මේ ප්‍රතිපදාව දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඔබ අකමැත්තෙන් හෝ ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්න වෙනවා. ඔබ කැමති සැනසීම ලබන්න නම්. සුපින්තුනේ අපි අද දවසේ සබ්බාසව සූත්‍රය ඇසුරෙන් එහි කාරණා 7ක් පිළිබඳවයි විග්‍රහයක යෙදෙන්නේ. විශේෂයෙන්ම කරුණු දෙකක් පිළිබඳව අපි සැකවින් දැන කියා ගන්නට යෙදුණා. විශේෂයෙන්ම කොයි ආකාරයෙන්ද සෝවාන් මාර්ග දර්ශනයෙන් කෙලෙස් ප්‍රහාණය කරන්න කියන කාරණේ සහ ඉන්ද්‍රිය සංවර කිරීමෙන් කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය පිළිබඳව දැන කියා ගත්තා. ඉන් අනතුරුව නුවණින් සලකා පරිභෝග කිරීම වශයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්, ඒ වගේම ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්, නුවණින් සලකා දුරු කිරීම වශයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්, ඒ වගේම අකුසල විතර්කයන් දුරු කිරීම වශයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්, ඒ වගේම සක්‍රදාගාමි ආදී මාර්ගයන්ගෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් පිළිබඳව කියන කාරණා පහක් අපට තව විස්තර කරගන්න තිබෙනවා. ඊටාම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ පිළිබඳ විග්‍රහ කොට අපට මන අවබෝධයක් ලබා දෙන නිසා. පින්වත් කල්යාණ සබ්බාසව සූත්‍ර පරයායේදී කෙලස් ප්‍රහාණ ක්‍රමවේද අතර තුන්වන කෙලස් ප්‍රහාණ ක්‍රමවේදය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අත්ථිබික්කවේ ආසව පටිසේවනා පහතබ්බා. පටිසේවනය කියන්නේ පරිභෝග කිරීම කියන අර්ථය. දැන් ගිහි පැවිදි කෙනෙක් සම්බන්ධයෙන් ගත්තොත් සිව්පස පරිභෝගය. ගිහයටත් ආහාර ආදී වශයෙන්. එතකොට පැවිද්දාගේ පැත්තෙන් කතා කළොත් අපට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන සිව්පසය නැතුව ජීවත් වෙන්න බෑනේ. ඒ සිව්පසය පරිභෝග කරද්දී යෝනිසෝ මනසිකාරයෙන් කල් ගෙවුවේ නැත්නම් ඒ පිළිබඳවත් ඇති වෙන්නේ ලෝභයයි. එක්ක ඇති වෙන්නේ ද්වේෂයයි. චීවරය සම්බන්ධයෙන් චීවරය පරිභෝග කරද්දී භික්ෂුව හිතන්නට ඕන මම මේ සිවුර පොරවන්නේ හැඩ වැඩ වෙන්න, ලස්සන වෙන්න, කැපී පේන්න ආදී වශයෙන් නෙමෙයි. මැසි මදුරු පීඩාවන්ගෙන් දුර වීම පිණිස, ඒ වගේම සීතෝෂ්ණයෙන් බේරීම පිණිස, විලිවසා ගැනීම පිණිස ආන්නේ ප්‍රයෝජන ටික සලකා තමයි මම මේ චීවරය පරිභෝග කරන්නේ කියලා හිතනවා. එහෙම හිතුවේ නැත්නම් චීවරය පිළිබඳව ලෝභයක් ඇති වෙනවා. එහෙමයි. එහෙම ලෝභයක් ඇති වෙලා ඉතිහාසයේ මහ ව්‍යසනයට පත් වෙච්ච අවස්ථාව වනතරක් වෙනවනේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තථාගතයන් වහන්සේ නැමැති ඒ තරම් සොඳුරු පිවිතුරු උත්තම අරමුණ ඇස් දෙකෙන් දැකලා තිබෙදී උදේ ආවා මරණ වෙලාවේ සිවුනේ තමන්ගේ චීවරය ගැන අපවත් වෙන වෙලාවේ. ඒක තමයි කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය නොමැති වුණොත් ඇතිවන විනාශය. අන්තිමට මකුණෙක් වෙලා ඉපදිලා දින කීපයක් ඒ දුක විඳින සිද්ධ වුණා. ඉතින් පැවිද්දා හිතන්නට ඕනේ මම මේ සිවුර පොරවන්නේ මෙන්න මේ ප්‍රයෝජනය සලකලා. ගිහිය යඳුම් මන්දිද්දිත් ඒ කාරණේ කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව කල්යාණ අපි මේ සංසාරය පුරාවට ඇඳුම් පැළඳුම් මැන්දානේ. කෑම බීම කෑවනේ. දේවල් පරිහරණය කරානේ. ඉතින් මොකද උනේ හැම දෙයකින්ම අවසානයේ දික්ුනේ සංසාරේ. උරුමෝනේ දුක. දැන් මේ දුකෙන් අත මිදෙන්න නම් ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ මේ විදිහට හිතන්න වෙනවා අමාරුවෙන් හරි. ඊළඟට කෑම බීම ටික ගැන පැවිද්දෙක් ගත්තොත් දානය ගැන මම මේ දානේ බලඳන්නේ ජවයට මදේ පිණිස මස් වඩා ගන්න, හැම ලස්සන කරගන්න, ගාය නැත්තම් ওই ජවය අතේ පය හයිය හදාගන්න ඒකට නෙවෙයි. පැවිද්දෙක් නම් මේ දානේ බලඳන්නේ කොමකටද? මේ ශරීරය ජීවත් කරවන්න ඕනේ. මැරෙන්නේ නැතුව හිටියොත් තමයි බඹසර පුරන්න පුළුවන් වෙන්නේ, සමත විදර්ශනා වඩන්න පුළුවන් වෙන්නේ. මේ ධර්ම මාර්ගයේ
පුරුදු කරන්න ලැබෙන. ඒ උදෙසායි මම මේ දානේ වළඳන්නේ. ඔන්න හිතන්න ඕනේ. එතකොට එහෙම හිතනකොට රළු දෙයක් වේවා, ප්‍රණීත දෙයක් වේවා, ලැබෙන ඕන රසයකින් ජීවත් වෙන්න පුළුවන්. ලැබෙන ඕන ආහාරයකින් ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඒ ආහාරය සම්බන්ධයෙන් මුසපත් භාවයක් නැහැ, ගැටීමක් නැහැ. ඒ ආහාර සම්බන්ධයෙන් 아무තු ඇලීමක් එතකොට ඇති වෙන්නේ නැහැ. ආන්නේ ආහාරය සම්බන්ධයෙන් හෝ චීවරය සම්බන්ධයෙන් හෝ ඕනෑම ප්‍රත්‍යක් සම්බන්ධයෙන් ආසාවෙන් මුසපත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ වලින් තොරව හුදු උපේක්ෂා සහගත සිතකින් කුසල් පිට පරම්පරාවකින් මේ අවස්ථාවන්ට මුහුණ දීමයි මේ තුල තථාගතයන් අප දේශනා කරන්නේ. ඊළඟට අපි ගත්තොත් සේනාසනය සම්බන්ධයෙන් පැවිද්දෙක් සේනාසනයක් පාවිච්චි කරන්නේ කුමකටද? මේ ගිහි ගෙදරක ඉන්න කෙනෙක් සුව යහනක් පාවිච්චි කරනවා වගේ අපේක්ෂාවක් නැහැ පැවිද්දට. පැවිද්දට තියෙන්නේ අර කිව්වා වගේ වැස්සෙන්, අවුවෙන්, පින්නෙන්, නපුරු වාතයන්ගෙන් ඊළඟට සර්පාදී සතුන්ගෙන් ඇතිවෙන්න පුළුවන් පලිබෝධ මේ දේවල් වලින් නිදහස් වෙලා සුවසේ ජීවත් වෙන්න මේ මහානකම උදෙසා, සමත භාවනාව උදෙසා, විදසුන් භාවනාව උදෙසා, ගුණ පිරීම උදෙසා පලිබෝධ වලින් තොරව ජීවත් වීම පිණිසයි සෙනසුන පාවිච්චි කරන්නේ. ආනෙම හිතන දැන් ගිලම්පස හරි යම් පිළිකරක් හරි පරිභෝග කරද්දී රස විඳින්න විනෝදේ පිණිස එකතු වෙලා පතුරු සාමිචය දෙන්න එහෙම නෙවෙයි. මේ ශරීරයේ ගිලම්බවක් වෙන මේ ගිලම්බව නැති කර ගන්නට ඕනි මේ භාවනාවේ දෙන්න මේ ප්‍රතිපදාවේ දෙන්න ඒ උදෙසාම ගිලම්පස වන්දන්නේ. ඔන්නයි විදියට සිව්පස පරිභෝගයේදී පැවිද්දා සැලකිලිමත් වෙන්නට ඕන. ලෝභයෙන් ද්වේෂයෙන් මුසපත් නොවෙන්නට ආන්න එකයි මෙතන මේ පටිසේවනා පහතබ්බා කියලා දේශනා කරන්නේ. එතකොට ගිහියත්තුත් තමන්ගේ කැම බීම ටික ගැන, ඇඳුම් පැළඳුම් ගැන, නිවාසස්ථාන ගැන, සෙසු පරිභෝග උපභෝග වස්තුන් ගැන ඔය මානසිකාරයේම අකමැත්තෙන් උනත් පවත්වන්න වෙනවා ධර්මාවබෝධය වෙනුවෙන්. ඒකට තමයි කියන්නේ කල්යාණ පටිසේවනා පහතබ්බා ධම්මා කියලා. හම්දුරනේ මේ ඉවසීම කියන කාරණේ පිළිබඳව කියනකොට බුදුන් වහන්සේ ඉවසීම සම්බන්ධයෙන් බොහෝ දේවල් ප්‍රකාශ කරලා තියෙනවා ධර්මයේ තුල. එතකොට ඉවසීම තුළින් ප්‍රහාණය කළ හැකි කෙලෙස් තිබෙනවද අපේ හැම පින්වත් කල්යාණ දැන් මේ හතරවන කෙලෙස් ප්‍රහාණ ක්‍රමවේදය ගැන කල්යාණ ඇහුවේ අදිවාසනා පහතබ්බා ධම්ම ඉවසීම. කන්ති බලම් බලානිකම් කියන ඉවසීමම තමයි තපස කියලා කියන්නේ. එතකොට කල්යාණ පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් සම්බන්ධයෙන් ඉවසන්න බැරි දෙයක් නැහැ. එහෙමයි. ඒ කියන්නේ මෙතන හොඳට තේරුම් ගන්නට ඕනේ දුරුත්තානං දුරාගතානං වචනපතානං අදිවාසන ජාතිකෝ හෝති කියනවා. ඊළඟට සීතස්ස කමෝ හෝති උන්හස කමෝ හෝති. සීතල ඉවසන්න වෙනවා, උණුසුම ඉවසන්න වෙනවා. අනේ දැන් සීතලයි, දැන් සාමාන්‍ය කෙනෙක් අපිට දැන් සීතලයි, දැන් අපිට රස්නේ කියලා එහෙම පැකිලෙන්න ගියොත් ඒ විදිහට එන තත්වයන්ට පිළිතුරු ලබා දෙන්න ගියොත් අපිට කවදාවත් මේ සාමාන්‍ය ජීවිතය ගත කරන්න ලැබෙන්නේ නැහැ. මේ ජීවිතය ගත කරන පැවිද්දා අනිවාර්යයෙන්ම සීතල ඉවසන උදේ පාන්දර අවදි වෙලා ශ්‍රමණ ප්‍රතිපත්ති සම්පූර්ණ කරන මොන සීතල තිබුණා. තථාගතයන් වහන්සේ හිම වැටෙන සීතලේ පවා එලිමහනි සක්මන් කළා. ඒ කියන්නේ ඍතු විපර්යාසත් එක්කනේ. ඍතු විපර්යාසත් එක්ක. ලෝමසනාග කියන මහා රහතන් වහන්සේ හිම වැටෙන සීතලේ එලිමහනි භාවනා කළා. ලෝකාන්තරික නිරේසී කරගෙන. ග්‍රීෂ්ම කාලයේ මේ කිසිලි වලින් දාඩිය මුගුරු වැగిරෙද්දී අවුරස්මී භාවනා කළා. අවීච නිරේසී කරගෙන මට අවීච යන්න ඕන මෙහෙම නෙමෙයි දුක කියලා. එතකොට මේ සීතල උස්නේ ඉවසන්න ඕනේ. ඒ නිසා අපිට රස්නේ කුටියක් ලැබුණා, සීතල කුටියක් ලැබුණා, ලැබීම එච්චරයි කියලා ඉවසීම. ඊළඟට ගියත් එක්ුණත් එහෙම තමයි. පුංචි තැන් වලදී සැප හොයන්න ගත්තට පස්සේ කෙලවරක් නැහැ. එහෙම ජීවිතේ කවදාවත් සතුටු වෙන්න බෑ. ඒකාන්තයෙන් දුකට හුරු වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ දුක් විඳින්නම කියන එක නෙමෙයි. ඊළඟට අපි ගත්තොත් නොමනා වචන, ඇනුම් බැනුම්, රවුම් ගරවුම් එමතයිනේ මේ ජන සමාජය. ඒවට උත්තර දෙන්න ගත්තොත් එහෙම එතකොට පැවිද්දාගේ හිත අපිරිසුදු වෙනවා. දේශයට ප්‍රතිදේශය තථාගත ශාසනය උත්තරයක් නෙමෙයි. රාගයට ප්‍රතිරාගය උත්තරයක් නෙමෙයි. රාගයට විරාගය, ද්වේෂයට මෛත්‍රිය, නිස්කාරුණික බවට කරුණාව, ඊළඟට ඊර්ෂ්‍යාව වෙනුවෙන් මුදිතාව. ඒවා තමයි අපතුල තියෙන උත්තර. එහෙම තමයි මේ ධර්ම මාර්ගෙ ඉදිරියට ගමන් කරන්න තියෙන්නේ. ඉතින් අදිවාසනය කියලා කිව්වට පස්සේ සාමාන්‍ය ලෝකෙ මිනිසු නොමයිවසන තැන අපි ඉවසන්න ඕනේ. සාමාන්‍ය ලෝකෙ මිනිසු ඇවිස්සෙන තැන අපි ඇවිස්සලා යන જાතියක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ආන්නේ කාරණේ මෙතනින් කුළු ගන්වන්නේ. ඊළඟට අර තියෙන්නේ ඔබ අහලා ඇති කල්යාණ අර ස්වාමීන් වහන්සේ නමක් රැයලි වෙනකන් ආර්ය වංශ දේශනාවක් ආදී සර්පයෙක් දෂ්ට කළා. සර්පයා දෂ්ට කරාට පස්සේ සාමාන්‍යයෙන් සර්පයෙක් දෂ්ට කරන කොච්චර කලබල වෙනවද මිනිස්සු. දැන් එතන බණ මොඩුයි බණ කතාව එතනින්ම ඉවර වෙනවා. සාමාන්‍ය කෙනෙකුට එහෙම නම් දෂ්ට කළා. හැබැයි එදා ඒ ස්වාමීන් වහන්සේ ඉවසගෙන හිටිය රැයලි වෙනකන් මේ ධර්ම කතාවට බාධා වෙයි කියලා. හැබැයි උන්වහන්සේ සීලවන්තයි, ගුණවන්තයි. ඒ සෑම තැනකම උන්වහන්සේ අවසානයේදී තමන්ගේ ජීවිතයත් සනසවා ගත්තා. ඒ වගේම අන් අයගේ ජීවිතවලට සැනසීම දුන්නා. ඒ බණ මඩුවේ බණ කතාවට අන්තරාවක් කළේ නැහැ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න එහෙම ඉවසීමක් අපට අවශ්‍යයි. ඒ ඉවසීම තුළින් රාග දේශ මොහ ප්‍රහාණය කිරීමයි මේ
අදිවාසනා පහතබ්බා ධම්මා කියලා නැත්තම් දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. අපේ හැමදෙරෝනේ නොවනින් සලකා බලා ප්‍රහාණය කළ හැකි කෙලෙස් මොනවද කියන කාරණය පිළිබඳව සඳහන් කරොත් අපේ හැමදෙරෝ. එතන කල්යාණ සඳහන් කරන්නේ නුවණින් සලකා දුරු කිරීම වශයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියලා පරිවර්ජනා පහතබ්බා ධම්ම. පරිවර්ජනය කියන්නේ දුරු කිරීම, ඉවත් කිරීම, ඈත් කිරීම. දැන් කල්යාණ වේවා මම වේවා වෙන කෙනෙක් වේවා අපි හිතමුකෝ නපුරු ඇතෙක් ඉන්නවා කියලා ආරංචි වෙලා ඒ නපුරු ඇතා ඉන්න භූමියට ගියොත් කොහොම වෙයිද? නපුරු ඒ වගේම ප්‍රචණ්ඩ වූ හස්තියෙක් කියන ප්‍රචණ්ඩ වූ සුනකෙක් ඉන්නවා. එහෙම නැත්නම් නපුරු වල් සතුන්ගෙන් ගැවසේ ගත කාන්තාරයක් තියෙනවා. ඒ වගේ තැන් වලට ගියාට පස්සේ නැති ප්‍රශ්න ජීවිතේ නැති වීම හිම්කොට ඕන කරදරයක් එන්න පුළුවන්. අපි හිතමු සුරා සැල් තියෙන පැතිවලට, ඊළඟට වැරදි විදිහට අසංවරව හැසිරෙන කාන්තා පිරිමින් ඉන්න ප්‍රදේශවලට, ඊළඟට නපුරු සොර සතුරන් ඉන්න ප්‍රදේශවලට, ඒ වගේම ජල ගැලීම් නායම් වගේ ස්වභාවික ව්‍යසන තියෙන තැන්වලට, එහෙම තැන්වලට ගිහිල්ලා මිනිස්සු කී දෙනෙක් ජීවිතෙන් සමුගන්නවද? සමහර කඳු නගිනවා, පල්ලම් බහිනවා, වතුර වලවල් වලට පයින්නවා එපා කියන්නේ. අන්න ඉතින් ජීවිතේම නැති වෙනවා. එතකොට ඒ ඇතිවන දුක සමහරට එයාට මේ ජීවිතේ අවසන් වෙනකම් අත්පා කැඩිලා බිඳලා ගිහලා විඳවන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී පවා ඇති වෙන තියෙන විශාල ප්‍රශ්න ටිකක් අවම කරන්න. ඔය අම්මා තාත්තලා කියන්නේ ওই පැත්තට යන්න එපා, අසුර කරන්න එපා, කතා කරන්න එපා. ඔය ගමනේ යන්න හොඳ ගමනක් නෙවෙයි කියලා. ඒ කියපු දේ තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් නිවන් පිණිස ගමන් කරන ශ්‍රාවකයාට හේතු වන ආකාරය කියා දෙනවා. එතකොට නපුරු හස්ති නපුරු ඇතුන් ආදී වශයෙන් අද කාලේ ඒ වගේ අවස්ථා නොතිබෙන්න පුළුවන්. නමුත් අද කාලේ ඊට වඩා වෙනස් ආකාරයේ අනුතුරු තියෙනවා ජීවිතේට. එතන කොතනකින් හෝ ජීවිතේට අනුතුරක් එනවා නම් මේ මිනිස් ජීවිතේට සිත අසංවර වෙන්න, ඇස අසංවර වෙන්න, ආත්ම භාවයම අසංවර වෙන්න හේතු වෙනවා නම් ඒ වගේ දැන් දුරු කරන්න. ඒකට කියන පරිවර්ජණය කියලා. නුවණින් සලකලා ඒ වගේ ගමන් බිමන් යන්න යම් ගමනක් යද්දී ඒ ගමන තුලින් කෙලස් වැඩෙනවා නම් ඒ ගමන යන්නේ. සාත්තක ගෝචර ආදී සම්පජාඤ්ඤයන් සලකන්න කියන්නේ. ඉතින් ඒ නිසා සෑම දෙයක්ම සිද්ධ කරන්න කලින් විමසා බලනවා මේ තුල මාසිත අසංවර වේද, අකුසල් පහළ වේද, මේ ගමන යන්න සුදුසුද, මෙහෙම කරන්න සුදුසුද, මෙහෙම හිතන්න සුදුසුද, ආන්නේ මේ තලන්න සුදුසුයි කියලා තථාගතයන් වහන්සේ අනුදැන වදාළ දෙයක් වෙන සම්පූර්ණයෙන්ම දුරු කිරීමටයි පරිවර්ජනා පහතබ්බා ධම්මා කියන්නේ. අපේ මීළඟට 6 වෙනි කාරණේ දෙස්සේ මුණුත් අපේ හඳුනේ අකුසල විතර්කයන් දුරු කිරීම වශයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියන කාරණේදී අපේ හඳුනේ කොයි ආකාරයෙන්ද ඒ කටයුත්ත සිදු වෙන්නේ? පින්වත් කල්යාණ එතන කියන්නේ විනෝදනා පහතබ්බා ධම්මාත්ති භික්කවේ ආසවා විනෝදනා පහතබ්බා. පින්වත් කල්යාණ විනෝදනය කියලා කියන්නේ මේ සිතට එනු ලබන යම් බඳු කාම විතර්කයක් වේනම් ඔබ අහලා තියෙනවා නාධී වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති කියලා බුදු වදන් කිහිපයක්. සතිපට්ඨාන සූත්‍රයේ. නාධී වාසේති කියන්නේ එන අකුසල විතරක ඉවසන්නේ නැහැ. පජහති දුරු කරනවා. එතකොට දැන් සමහරක් දේවල් තියෙන ඉවසන්නට ඕනි දරා ගන්නට. හැබැයි අකුසල විතරකයක් ආවොත් ආන්නේ අකුසල විතරක ඉවසන්නේ නැහැ. දැන් නපුරු බැනුම් රැවුම් ගෙරවුම් මේවා ඉවසගෙන දරා ගන්න ඕනි. හැබැයි හිතට එන රාගය ඉවසීමෙන් ඔහේ තිබේදේ කියලා එහෙම ඉවසන්නේ නැහැ. හිතේ ද්වේෂයක් තියෙනවා නම් ඒ ද්වේෂයත් එක්ක ජීවත් වෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ ද්වේෂය හිතෙන් ඉවත් කිරීමයි මෙතන නාදි වාසනය කියන්නේ. පදහණය කියන්නේ දුරු කිරීම කියන්නේ. රාග ක්ලේශයක් වේවා, ද්වේෂ ක්ලේශයක් වේවා ඕනෑම ගණයක අකුසල විතරකයක් ඉවසා ඒ අකුසල විතරකයට පණ පොවනවා නම් ඒ අකුසල විතරකයට නැවත ජීවය දෙනවා නම් අපි හිතමුකෝ රාගයට නිමිති වෙන නිමිත්ත අයෝනිසෝ මනසිකාරයෙන් ගත්ත ගමන් රාගය ඇති වෙනවා. සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේ දෙක එකතු වෙච්ච ගමන් රාගයයි. ඊළඟට පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කියන දෙක එකතු වෙච්ච ගමන්ම ද්වේෂයයි. එතකොට මේ ඇති කර ගනු ලබන යම් බඳු ලෝභ විතරකයක් හෝ ව්‍යාපාද විතරකයක් වෙන ඒක නැවත මෙනෙහි කර ඒකට අගයක් දෙනවට වඩා මෙතනදී තථාගතයන් අපි දේශනා කරනවා ඒක දුරු කරන්න. දුරු කිරීම පිණිස ඔය විතරක සම්ධාන වගේ සූත්‍ර දේශනාවල ක්‍රමවේද ගානක් දේශනා කරනවා. එක්කෝ යනමුර මෙනෙහි කරන්නේ. එහෙම නැත්නම් ඒ අරමුණේ ආදීනව ටික සිහි කරනවා. එහෙම නැත්නම් වෙන යම් අරමුණක් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ඒක ඇති උනේ කොතනද කියලා මූලය මෙනෙහි කරනවා. මොනම ක්‍රමයකින් හරි කමන්නේ තථාගත දේපද ධර්මයේ ගලපගෙන ඒ අකුසල විතරකයන් දුරු කිරීමට තමයි මෙතන විනෝදනා පහතබ්බා ධම්මා කියලා දේශනා කරන්නේ. එතකොට ඒක පැවිද්දත් එහෙමයි, ගිහියත් එහෙමයි. ඒ දේ සිද්ධ කරන්න ඕනේ. අපේ හැමෝටම අවසාන වශයෙන් සක්‍රදාගාමී ආදී මාර්ගයන්ගෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියන කාරණේදී අපේ හැමෝටම ඒක කොහොමද පැහැදිලි කරගන්නේ? පින්වත් කල්යාණ එතන කියන්නේ සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්.
එතකොට මුලින්ම අපි කතා කළා සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්. ඒතර සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු සහ සසු මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් එසේ ප්‍රහාණය කිරීම පිණිස අර මැද කතා කරපු ක්‍රමවේද පහ අනිවාර්යෙන් තිබිය යුතුයි. ඇස ආදී ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. ඒ වගේම නුවණින් සලකා පරිභෝග කිරීම වශයෙන් සිව්පස ආදී දේ පරිභෝග කරද්දී සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේම නපුරු එහෙම නැත්නම් අපි ගත්තොත් මේ ජීවිතේ නොයෙක් අනතුරු පැමිණෙන තැන් වර්ජනය කළා සුවසේ ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිරූප දේශවාසයක් හදා ගන්න. ඒ ටික තමයි මේ කතා කරන්නේ. මැද කියපු ක්‍රමවේද වලින් සහ ඒ අනුව පිළිපැදීම තුළින් සෝවාන් මාර්ගයෙන් සහ සසු මාර්ගයෙන් කෙලෙස් ප්‍රහාණය වීම තමයි සාමාන්‍යයෙන් මේකේ සමස්තාර්ථය වෙන්නේ. ඒ අතරට අවසාන ක්‍රමවේදයේ හැටියට දේශනා කරනවා සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගත්‍රයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීම. දැන් මුල් ටික සම්පූර්ණ වෙනකොට දැන් සෝතාපන්න වෙච්ච ශ්‍රාවකේ කොහොමත් ඉන්ද්‍රිය සංවරයි. ඒතර ඒ ටික සම්පාදනය වෙච්ච ගමන්ම සතු ඉදිරියට තියෙන මාර්ග පිනිස භාවනා වේදනකොට ප්‍රීතිය ආදී සම්බොජ්ජංගයන් සතිය ආදී සම්බොජ්ජංගයන් සම්පාදනය වෙනකොට කොහොමත් මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය වෙන කෙලෙස් අවස්ථා තුනකදී ප්‍රහාණය වෙනවා. ලෝභ දේශ යටපත් වීම වශයෙන් සකදාගාමි වෙන්නත්, කාමරාග මුළුමනින්ම ප්‍රහාණය වීම වශයෙන් අනාගාමි වෙන්නත්, රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා ප්‍රහාණය වීම වශයෙන් අරහත් ඵල විමුක්තියෙන් සැනසෙන්න මේ ක්‍රමවේදයේ මාර්ගයක් වෙනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ අර මුල ප්‍රතිපදාව හරියටම සම්පාදනය වුණොත් පමණයි. ඒක තමයි මේ මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය වන කෙලෙස් නැත්තම් භාවනාය පහතබ්බා ධම්මා කියලා කියන්නේ. මම හිතන්නේ ඊටම වටිනා කියන කරුණු හතක් සම්බන්ධයෙන් අපිට දැන කියා ගන්නට ලැබුණා. මම ඊළඟට ඔබ වහන්සේගෙන් විමසන්න කැමතියි අපි හඳුනන මේ කාරණා හත එහෙමත් නැත්නම් කෙලෙස් සෙවත් ආශ්‍රමයන් ප්‍රහාණය කිරීම සඳහා උපයෝගී වන එහෙමත් නැත්නම් යොදාගෙන යන මේ කරුණු හත ඊටම මනාව පැහැදිලි වීමෙන් පසු අපි හඳුනන්නේ මේ සමත භාවනාව හා විදර්ශනාව පිළිබඳව මේකේ යම්කිසි සම්බන්ධයක් තිබෙනවද අපි හඳුනන මේ කරුණුත් එක්ක එකට සම්බන්ධ වෙන පින්වත් කල්යාණ මේ තුල මුළුමනින්ම කතා කරන්නේ සමත විදර්ශනා භාවනා මාර්ගය. දැන් මේ අනුව මෙතන මේ ක්‍රමවේදයේ අනුව යම් ශ්‍රාවකෙක් පුහුණු වෙනවා නම් ඒ ශ්‍රාවකයා මේ පුහුණුවට ජීවය ලබා ගන්න නම් ඒකාන්තයෙන් සමත භාවනාවට පාතබන්න වෙනවා. සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනාවකින් තොරව ඇස සංවර කරගන්න බෑ. ඒතර ඇස සංවර කර ගැනීම ආදී ඉන්ද්‍රිය සංවරයටත් පාප විතරක දුරු කරන්නටත් නොහොබිනා දෙයක් නොකර ඉන්නට සාමාන්‍යයෙන් කිව්වොත් ඒකාන්තයෙන් භාවනාව ගෙදෙනවා. එතකොට අවම වශයෙන් සතර කර්මස්ථානයන් ප්‍රගුණ කිරීම, බුදු ගුණ සිහි කිරීම, මෙත් වැඩිම, මරණය ගැන සිහි කිරීම, අසුබ සති වශයෙන් ජීවිතය දිහා බැලීම සිද්ධ වෙනවා නම් එතකොට යා සමත භාවනාවට ප්‍රවේශයක් හදාගත්ත වෙනවා. ඊළඟට දැන් කල්යාණ මේ කියා දෙන කාරණා තුලදී ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගත්ත විදර්ශනා භාවනාවේ ඥානයක් නොතිබුණොත් කවදාවත් මෙහෙම කරන්න හිතෙන්නේ නැහැ. ඇස සංවර කරගන්න හිතෙන්නේ නැහැ. මේ නාම රූප පරම්පරාව හටගෙන නැසී යනවා කියලා දන්නේ නැත්තම්. එහෙමයි. ඊළඟට අපි දිරණ මැරෙන මිනිසු කියලා දන්නේ නැත්තම් කිසිසේත්ම විදර්ශනාව කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම මේ කනබොන ආහාර පාන ඔස්සේ භවයයි සකස් වෙන්නේ කියලා දකින්නේ නැත්තම් ඒ කනබොන ආහාර පාන ගැන ඇති අනවශ්‍ය මුසපත් වීම නැති කරගන්න හිතෙන්නේ නැහැ. මොනවාතින් බැලුවත් සමත භාවනාවට විදර්ශනා භාවනාවටත් ප්‍රවේශයක් තමයි මේ සම්මාසව සූත්‍රයෙන් සකසා දෙන්නේ. සමත සහ විදර්ශනා කියන භාවනා යුගලය ප්‍රගුණ කරන ශ්‍රාවකයාගේ සමස්ත චර්යා පද්ධතිය, සමස්ත හැසිරීම මෙසේ විය යුතුයි. අන්නේ පණිවිඩය තමයි මේ සම්මාසව සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ ලබා දෙන්නේ. නැවත ආකාරයකින් තවත් ආකාරයකින් කිව්වොත් ඔබ බුදුමග ගමන් කරනවා නම්, ඔබ නිවන් පිණිස කටයුතු කරනවා නම්, ඔබ මෙන්න මෙහෙම ඇස හසුරුවා ගන්න, මෙහෙම කනනාසය දිව කය මනස හසුරුවා ගන්න, මෙහෙම සිතුවිලි ටික හසුරුවා ගන්න, මේ සිතුවිලි වලට ඉඩ දෙන්න එපා, මේ සිතුවිලි වලට ඉඩ දෙන්න, මෙහෙම ගමන් බිමන් යන්න එපා, මෙහෙම ගමන් බිමන් යන්න. ඒ ටික තමයි මේ කියන්නේ. මෙහෙම පුද්ගලයා අසුරු කරන්න, මෙහෙම පුද්ගලයා අසුරු කරන්න එපා. මුළු ජීවිතයම කොයි විදිහටද හැසිරවිය යුත්තේ කියන එකයි මේ සබ්බාසව සූත්‍රයෙන් තථාගතයන් අප දේශනා කරන්නේ. ඒ අනුව හැසිරෙනකොට කොහොමද එයාට සමත භාවනාවට විදර්ශනා භාවනාවට ඉමහත් ජීවයක් ලැබෙනවා. ඒ සමත විදර්ශනා භාවනාවෙන් සිටින කෙනාගේ ජීවන තත්ත්වයමයින් සූත්‍ර දේශනාවක් මේ. තවත් ආකාරයකින් කිව්වොත් සමත විදර්ශනා භාවනාවේ යෙදී වාසය කරන කෙනා මෙන්න මෙහෙමයි ඉන්නේ. කොහොමද ඉන්නේ කියලා වුත් ඔය සබ්බාසව සූත්‍රයේ කියා දීලා තියෙන භාග්‍යතුන් වහන්සේ. අන්න එහෙමයි යාගේ ජීවිතේ. අපිට ලබා දෙන්න තියෙන පිළිතුර. ඔබට ඔබේ ජීවිතය ගැන කියව ගන්න හොඳ කැඩපතක් වගේ ධම්මා 16ක් වගේ මේ කෙලෙස් ප්‍රහාණ ක්‍රමවේද 7. ඒ ධම්මා 16න් හදවත දෙස බැලුවාම ඔබ ඉන්නේ කොතනද කියලා පේනවා. ඉතින් ඒ නිසා ශ්‍රාවකයා බොහොම ශක්තිමත් වෙන්නට ඕනේ. නුවණ මේ වෙලාවේ හොඳට එළවා ගන්නට ඕන.
සහ ළඟ නෙමෙයි බොහොම ඈතක් බලන්න ඕනේ. දැන් අපි ආපු සංසාර ගමන ීමක් කොනක් නැහැ. එහෙම සසර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ විදිහටම දුක් විඳ මේ කියන කරුණ යාට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ නුවණ තියෙන කෙනෙක් නම් සත්පුරුෂ කෙනෙක් නම් කොහොමද දැන් මේ වහන්නේ නුවණ තියෙන සත්පුරුෂයයිනේ. එතකොට ඒ අයට මේ කියපු විදිහට හිතන්නම වෙනවා. චින්තනය හදාගන්න වෙනවා. අඩුපාඩු දැන් දේශ බලන්න වෙනවා. අපේ හඳුනනේ මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය බවට පත්වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම කියන කාරණයෙන්. ඒදී අපේ හාමුදුරනේ මේ සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් ත්‍රිශික්ෂා මාර්ගය දියුණු වන ආකාරය පිළිබඳවත් අවසාන වශයෙන් පැහැදිලි කරොත් මම හිතනවා අපේ මේ වැඩසටහන අරබන සුපින්වත් උදවියට මේ මහත් පිටුවහරක් බවට පත් වේ. පින්වත් කල්යාණ ඇස සංවර කිරීම ආදී වශයෙන් මැද කතා කරපු ඒ ක්‍රමවේද පහම අයිති වෙන්නේ එක පැත්තෙන් ගත්තොත් සීලයට. එතකොට ඉන්ද්‍රිය සංවර සීලය තුල තියෙනවා. ඊළඟට ඇසේ සංවරය, කනේ සංවරය ආදී වශයෙන් ඒ ටිකේ වගේම වචනය, සිත, කය කියන මේ ద్వාරත්‍රයේ සංවරය තුලින් ආරක්ෂා වෙන්නේ සීලයමයි. එතකොට සීලවන්ත ශ්‍රාවකෙක් මෙසේ විය යුතුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ සීලයේ තියෙනවා ආචාර, අනාචාර, ගෝචර, අගෝචර, චාරිත්‍ර, වාරිත්‍ර. ඒ ටික තමයි මේ කතා කරන්නේ. දැන් අපි ගත්තොත් පැවිද්දෙක් හැටියට මෙන්න මේ වගේ තැන්වලට යන්න එපා කියලා මේ සූත්‍රය කතා කළා. නොමනා තැන්වලට ගිහියෙක් ඇත්තෙක් වුණත් එහෙම තමයි. එතකොට මේ තැන්වලට යනවා නම් එයාගේ සීලය පළුදු වෙන්න හේතුවක් වෙනවා. එතකොට මේ විදිහට හැසිරෙන ශ්‍රාවකයා කොහොමත් සිල්වන්ත කෙනෙක්. සීලයක් නැති කෙනෙකුට මෙහෙම හැසිරෙන්නත් බෑ. ඒ වගේම මේ විදිහට හැසිරුනේ නැත්නම් කොහොමද සිල් බින්දෙනවා. අනිත් පැත්ත. එතකොට සිල් ආරක්ෂා කරන්න වෙනවා. මේ සිල් ආරක්ෂා කරන්න නම් මේ හැසිරීම මේ විදිහටම තියාගන්නත් ඕනේ. එහෙනම් සීලවන්ත භාවය මේ තුල කතා වෙනවා. එතකොට සිල්වත් කෙනාගේ ඊළඟ ප්‍රවේශය තමයි අර මුලින්ම කතා කළේ අත්‍යබික්ක ව්‍යාසවා දසනා පහතබ්බා කියලා. එයා දුක ගැන විමසනවා, සමුදය ගැන විමසනවා, නිරෝධය ගැන විමසනවා. ඒ විමසීම පිණිස එයාට චිත්ත ඒකාග්‍රතාවයක සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ සමාධිය. එහෙනම් සමාධිය පිණිස මෙතන කතා කළා බුදුරජාණන් වහන්සේ පාප විතරකයන් ඉවසන්න එපා කියලා කාරණයක්. ලෝභ විතරක, කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, මෙහෙම විතරක આવොත් ඒව දුරු කරනකොට සම්මා සංකල්පය වැඩෙනවා. දැන් හිතලා බලන්න මේ පුහුණුවේදී ශ්‍රාවකයන් තථාගත ධර්මයේ තුල සම්මාදිට්ඨිය පහළ වෙන්නේ නැද්ද කියලා. සම්මාදිට්ඨිය පහළ වෙන ඒත් එක්කම අර නොමනා පාප විතරකයන් දුරු කිරීම වශයෙන් සම්මා සංකල්පය පහළ වෙනවා. ඊළඟට ඇස කන ආදී දේවල් සංවර කර ගැනීම තුල එයාට වාචසික සංවරය ඇති වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත ඇති වෙනවා. ඒ වගේම එයාගේ දීපයත්ම මුළු මනින්ම පිරිසුදු වෙනවා. සිව්පස පරිභෝගයේ පිළිබඳව ඒ ශ්‍රාවකයා තථාගතයන් වහන්සේ වදාළා ආකාරයට පිළිපදිනවා නම් ආජීවය පිරිසුදු. සම්මා ආජීවය. එතකොට සම්මා වායාමයේ මේ තුල තියෙනවා. ගනු ලබන සෑම ප්‍රයත්නයක්ම අකුසල් දුරු කරන්න. එතකොට මේ ටික එකතු වෙනකොට එයාට ඒකාන්තයෙන් චිත්ත ඒකාග්‍රතාවයක් සමග සතියක් පහළ වෙනවා. සම්මාපatti සම්මා සමාධි අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා කියන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙනවා. එතකොට ඒ සීල සමාධි ප්‍රඥා මතින් දිවෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරා කියන්නේ කොතෙන්ද යන්නේ? අවබෝධමය වශයෙන් දුක මෙයයි කියයි අවබෝධ කරගන්නවා. ඒ සමගම දුක සමුදය යාගේ ජීවිතෙන් අයින් වෙනවා. ටික ටික එකපාරට නෙමෙයි. දුක්ඛ නිරෝධී පිණිස පිරිසිදු බලාපොරොත්තුවක් ඇතිව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධයට මේක මාමත වෙනවා. ඉතින් ශ්‍රාවකයා කොයියම්ම මොහතක හෝ මතු යම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පිළිපදිනවා නම් මේක තමයි මාමත. සීල සමාධි ප්‍රඥා මාමත. පින්වත් කල්යාණ තථාගතයන් වහන්සේගේ දහමේ තියෙන ආශ්චර්යය කියන්නේ මේ සූත්‍ර පරයය මෙහෙම දේශනා කරනවා. තවත් සූත්‍ර පරයයක තවත් ආකාරයකින් දේශනා කරනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ධර්මස්වාමී කියලා කියන්නේ. එතකොට ධර්මස්වාමී නම් වූ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ අනේක ණය සමන්නාගත කළ අපට බෙදා දුන් දහමක් මේ සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් අදත් ඇහෙන්නේ අනුරාව නම් වමි. ඒ නිසා ශ්‍රාවකයා දක්ෂ වෙන්නට ඕනි මේ කියා දීපු දහම තමන්ගේ නුවණින් ගලපාගෙන තමන්ගේ ජීවිතය තුළින් නිවන පිළිබඳව අපේක්ෂාවක් ඇතිවම ජීවත් වෙන්න. නිවන පිළිබඳව අපේක්ෂාවක් තියෙන කෙනෙකුට කිසිම ආදානයක් තියෙන විදියක් නැහැ. කෙලස් ප්‍රහාණය වෙනකන් අල්ලා ගැනීම තියෙනවා තමයි. හැබැයි නිවන පිළිබඳව නම් අපේක්ෂාව තියෙන්නේ. ඒ අල්ලා ගැනීම ටික ටික හෝ දුරු කිරීම පිළිබඳව කැමැත්තක් හෝ ඇති වෙන්නට ඕන. ආන්නේ කැමැත්ත අනුව පුහුණු වෙන විදියයි මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. අපි සාකච්ඡා කළේ. එදා බුදුරජාණන් වහන්සේ අනේ පිටු සිටු උතුමා පූජා කරන ලැබූ සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳලා සබ්බාසව සූත්‍රය දේශනා කළ අවසන් වෙනකොට රැස්ව සිටි අපේ බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අපේ රහතන් වහන්සේලා ඇතුළු සියලුම දෙනා සාදුකාර නංගන්නට ඇති මේ දේශනාවේ තිබෙන ගැඹීරකමට එහෙම නැත්නම් අර්ථ සම්පන්න බවට මම හිතනවා රූපවාහිනී ඉදිරියේ
එහෙම නැත්නම් ගුවන් විදුලියේ ඉදිරියේ සිටින ඔබත් ඒ ආකාරයෙන්ම සාදුනාද නංවන්නට ඇති මේ දේශනාව එහෙම නැත්නම් සාකච්ඡාව අවසානයේදී එතරම් ගැඹීර ධර්ම කාරණා රසක් අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුණා සබ්බාසව සූත්‍රය ඇසුරෙන්. එසේනම් අද දවසේ මේ පින්වන්ත වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන් සුපින්නතුන් පිළිබඳව සිහිපත් කරන්න ඔවුන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. සද්ධර්ම ප්‍රභා උතුම් ධර්ම සාකච්ඡාව දෙවි මිනිසුන් වෙත ඇසේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව ඇතිව අද මේ උතුම් ධර්ම දානය ලබා දෙන්නේ පානදුර තන්ත්‍රි මුල්ලේ පදිංචි පින්වත් සපුතන්ත්‍රිගේ නීලමණී ජයසුන්දර මහත්මිය, ඒ වගේම චාපා දියණිය, උදාරි දියණිය සහ සමිත කියන ඒ බෑණනුවන් ඇතුළු පවුලේ හැම දෙනාම ඒ අතු බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය සුනිල් ජයසුන්දර තම ස්වාමි පුරුෂයාටත්, ගර්ලි ගුණතිලක අම්මටත්, ඩේවිඩ් සපුතන්ත්‍රි තාත්තටත්, විජිත සපුතන්ත්‍රි මල්ලිටත් කියන මේ අත්තන්ට පින් අනුමෝදන් කරන්නට, හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලබා ගන්නට, උතුම් ධර්මාවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානයේ උපකාර වේවා කියන පිවිතුරු පැතුමත් ඇතිවයි අද මේ උතුම් ධර්ම දානය ලබා දුන්නේ. ඉතින් අපි ආශිර්වාද කරනවා සබ්බාසව සූත්‍ර පරයායෙන් සිද්ධ කරන ලද මේ උතුම් ධර්ම සාකච්ඡාව ඇසූ සිතූ මෙනෙහි කළ දේශනා කළ සාකච්ඡා කළ ප්‍රශ්න විමසූ ඒ දහම් කරුණ මතු කර ගැනීම පිණිස අපි හැම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ගනු ලැබූ මේ ප්‍රයත්නය සම්මා වායාමයක් ඇතුළින් ජනිත වූ අප්‍රමාණ පුණ්‍ය ස්කන්ධය ඒ නම් සඳහන් කළ හැම දෙනාටම පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු දෙවියෝද මේ පින් දැක බලා අනුමෝදන් වේවා කියලා අපි ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ උදාර උතුම් ධර්ම සාකච්ඡාවට සවන් යොමු කරමින් දැස යොමු කරමින් සිත පහදවාගත් අනන්ත පින් බලයෙන් හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. මේ කියා දුන් දහම් කරුණු හදවතේ ඒකාන්ත වශයෙන් පිහිටාවා. හැම දිනාටම මොන අතින් බැලුවත් මේ සංසාරයේ දුක දුකමයි. ඒ දුකෙන් අත මිදෙන්නට මේ මිහිරි බුදු වදන් ඔබට ඒකාන්තයෙන් මඟ පෙන්වා දේවා. ඔබේ හදවතේ ඒ බුදු ගුණ සිහිපත් වන බුදුරජාණන් වහන්සේ වඩින බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන් සිසිල් වූ හදවතක් ඔබටත් පහළ වේවා. ඒ සඳහා බුදු ගුණ සිහි කරන්න, ධම් ගුණ සිහි කරන්න, සංඝ ගුණ සිහි කරමින් මේ ජීවිතයේ ඉතුරු වෙලා තියෙන කෙටි කාලය සුවසේ ගෙවා දමන්නට හැම දිනාටම වාසනාව පෑදේවා කියලා මම ආශිර්වාද කරනවා. අද දවසේ සද්ධර්ම ප්‍රභා වැඩසටහන නිමා කරන්නට සූදානම් වන්නේ. අද දවසේ මෙම ධර්ම සාකච්ඡාව සඳහා ගෞරවයෙන් වැඩම කරවා ගන්නට යෙදුණු බෙලියුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාජ ගෞරවනීය ස්වාමින් වහන්සේ කරගෙන යන ලබන ශාසනික කර්තව්‍යයන් තව চিරාත් කාලයක් එහෙන් කරගෙන යන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්යය වරම් වාසනාව නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ වටිනා කියන පරිසරය අපිට ලබා දුන් මේ වැඩසටහනට අනුශාසකත්වය ලබා දුන් අපේ පූජනීය බෙලියුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රමාධිපති රිදීමාලියද්දේ සුසන්ත ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් අපේ නමස්කාර ස්තුතිය. ඉතින් සුපින්වත් ඔබටත් මේ වැඩසටහන නරඹු සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් අද දවසේ සද්ධර්ම ප්‍රභා වැඩසටහන නිමවට පත් කරනවා. ලබන සතියේ තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. සුපින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.